හරි මේ ඇක්ටිවිට එක දීලා තියෙන්නේ පැකට් ට්‍රේස් වලින් ස්මෝල් නෙට්වර්ක් එකක් ඩිසයින් කරන්න. ඉතින් මෙතන මේක ටච් වෙන ඔබ්ජෙක්ටිව් ටික මෙතන දීලා තියෙනවා. ඇත්තට පාර්ට් 1 එකේ නම් කරන්න දෙයක් නැහැ. මෙතන පැකට් ට්‍රේස් ගැන පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා. work space logical and physical and two model real time and simulation. දැන් ගොඩක් කට්ටිය පැකට් ට්‍රේස් එකක් ගැන හිතුවොත් කියන්නේ ඒක මේ සිමුලේෂන් මෝඩ් එකක් කියලා. පැකට් ට්‍රේස් එකක් කියන්නේ පැකට් ට්‍රේස් කියන්නේ software එකක්. ඒක සිමුලේෂන් එකක් නෙවෙයි. කියන්නේ අපි කොහොමද රවටින් කරන්නේ සහ අපි හදන නෙට්වර්ක් එකක් හෝ බෑක්බෝන් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා බලා ගන්න නෙමෙයි පැකට් ට්‍රේස් එක යූස් කරන්නේ. ඒක software එකක්. ඒතර සිමුලේෂන් එකක් බලා ගන්න ඕන නම් අපිට GNS3 කියන software එක යූස් කරන්න වෙනවා. දැන් මෙතන මේකේ දීලා තියෙන firewall ගැන කොහොමද අපි VLAN එක හදන්නේ voice IP වලට. ඉතින් මේ ටික දීලා තියෙනවා මම දැන් ෆැමිලියර් වෙන්න. ඉතින් මම මැඩම් එක කතා කරා. මේ මැඩම් කිව්වේ අපි කරන පැකට් ට්‍රේස් එක ඕනිනම් අප්ලෝඩ් කරන්න කියලා. එහෙම නැත්නම් මෙතන අපි මේ තියෙන බ්ලැන්ක්ස් ටික ෆිල් කරලා දාන්න දැම්මත් ඇති කිව්වා. ඒ කියන්නේ PDF එක ෆිල් කරලා දැම්මත් ඇති කිව්වා. පැකට් ට්‍රේස් එක දාන එක අනිවාර්ය නෑ කිව්වා. ඉතින් මැඩම් කිව්වේ මෙහෙමයි. ඒ කියන්නේ PDF එකයි අපි කරන පැකට් ට්‍රේස් එකයි සේව් කරලා ඒ දෙකම දාන්න කියලා. ඉතින් මේකේ පාර්ට් 2 වලින් ඉඳන් පටන් ගත්තොත් simple host to host communication. මෙතනදී මේකේ අහලා තියෙනවා PC එකයි laptop එකයි අරගෙන ඒක fast ethernet 0 මේ ethernet port දෙකට crossover cable එකෙන් සම්බන්ධ කරලා මේ IP address දෙක දාලා pin වෙනවද කියලා බලන්න. එතකොට මෙතන අහන LED status එක සහ pin status එක. ඉතින් අපි එකෙන් පටන් ගමු. ඒගොල්ලෝ කියලා තියෙනවා lap එකක් සහ PC එකක් ගන්න කියලා. මෙතන end device වලට ගියා. laptop එකයි sorry PC එකයි laptop එකයි. එතකොට මම මේක crossover cable එකකින් සම්බන්ධ කරගන්නවා. මේකේ fast ethernet 0/ එකයි මේකේ fast ethernet 0/ එකයි. ඒගොල්ලෝ කියලා තියෙන විදිහටම මෙතනට යනවා. මේක ඩබල් ක්ලික් කරලා desktop එකේ IP config යනවා. ඔයාලට පේනවා IP configuration වල DHCP සහ static කියලා එකක් තියෙනවා. DHCP කියන්නේ DHCP server එකකින් automatically අපි ගන්න. එතකොට මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. VLAN ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ link එක මම description එකේ දාන්නම්. DHCP වලින් දාද්දි අපිට මෙතන මේ IP address එකින් එක දාන්න ඕනේ. උදාහරණයක් ගන්නකො ඔන්න එක VLAN එකක් තියෙන. ඒකේ machine 20ක් තියෙනවා. එතකොට ඔය machine 20ට එකින් එක IP address දාගෙනට වඩා DHCP server එකක් කරාම අපි ඒකට IP address auto assign කරනවා. ඔබ මෙතනදී එහෙම එකක් නැහැ. අපිට කියලා තියෙන ඒගොල්ලෝ IP address දෙකක් දීලා තියෙනවා. ඒ දෙක දීලා ඒ දෙක දාන්න කියලා තමයි කියන්නේ. එතකොට මෙතන fast ethernet 0/ එකට අපි connect කරා. එතකොට මේකේ පළවෙනි PC එකේ IP address එක මේක. මෙතන 192.168.1.1 හරි. එතකොට මේක සබ්නෙට් මාස්ක් එක 24 සබ් මාස්ක් එකක්. ඒ කියන්නේ 24 ප්‍රිෆික්ස් එකක්. ඒක ඔටෝමැටිකලි එනවා. හරි. ඒක පළවෙනි එක. ඒ විදිහටම දෙවෙනි එකේ දාන්න කියලා තියෙන්නේ. මෙතන ඩෙස්ක්ටොප් ගියා IP ගියා. මේක ස්ටැටික් තෝරලා 192.168.1.10 192.168.1.10 ඒකේ සබ්නෙට් මාස්ක් එකක් 255.255.255.0. එතකොට මෙතන මේගොල්ලෝ කියලාම තියෙනවා ඩිෆෝල්ට් ගේට්වේ එකක් නැහැ කියලා. ඒ කියන්නේ දාන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. දැන් එතකොට මේක අපි රන් කරලා බලුවොත් ඊට පස්සේ මේකේ ඒගොල්ලෝ අහනවා පින් කරලා බලන්න කියලා. මෙතන පින් කරලා බලන්න මෙහෙමයි ඩෙස්ක්ටොප් එකට ගිහින් command prompt එකෙන්ද ඒ ගිහලා ping අපි ලැප් එකට ping කරලා බලමු 192.168.1.10 කියලා. හරි ඔන්න පැකට් හතරක් යනවා. හරි මේ ටික මෙහෙම එනවා. අපිට ඕන නම් මේක සිමුලේට් කරලා බලන්න පුළුවන්. ඒක පස්සේ කියලා දෙනවා. එතකොට දැන් මේක ෆිල් කරන්න තියෙන්නේ LED state එක කොහොමද කියලා හවුල් තියෙනවා green. ඒ කියන්නේ මේක port දෙක අප් වෙලා ඊළඟට pin state එක මෙතන පැකට් හතරක් ගිහලා තියෙනවා. පැකට් හතරම රිසීව් කරලා තියෙනවා. කිසිම loss එකක් නැහැ. එතකොට මෙතනට එන්න ඕනේ. මෙන්න මේක copy කරලා මෙන්න මේ කෑල්ල copy කරලා මෙතනට දාන්න. ඒක ඔයගොල්ලෝ කැමති දේ කරගන්න. දැන් මෙතන අහලා තියෙනවා මේ කරන්න ඕන ටිකක් මෙතන දීලාම තියෙනවා click on PC go to desktop tab අපි කරපු ටිකම තමයි. ඊළඟට මෙතන pin කරලා බලන්න කියලා තියෙනවා. ඊට පස්සේ දැන්
මේක ඇත්තටම වැඩ කරනවානේ. එතකොට දැන් ඇත්තටම මේ ස්විච් එකක් ඕනේ නැද්ද? එතකොට host to host connection එකට ස්විච් එකක් ඕනේ නැහැ. ඒක තමයි මෙතනදී පෙන්නන ප්‍රැක්ටිකල් ගන්න. එතකොට මම මේක සිමුලේෂන් කරලා බැලුවත් එක පාරක් මම යනවා මෙතනට. ආයෙ ගිහිල්ලා අරකට ආයෙ පින් කරනවා. පස්සේ ඔයගලන්ට ඕන සිමුලේෂන් මෙන්න මේ විදිහට කරගන්න පුළුවන්. හරි මෙතන ICMP පැකට් පෙන්නන්නේ මොකද මම මෙතන ෆිල්ටර් කරලා තියෙද්දි ඔක්කොම ෆිල්ටර් කරලා තියෙනවා. ෆිල්ටර් කරන්න කියලා තියෙනවා. එතකොට මෙතන හොයන ආප් මෙතන දැන් ස්විච් නැති හින්දා ආප් රික්වෙස්ට් එකක් ගැන කතා වෙන්නේ නැහැ. ICMP තමයි ගන්න. මම ඊට පස්සේ ස්විච් එකක් දාලා තියෙන ප්‍රැක්ටිකල් එකේදී මේක වෙන්නේ කොහොමද කියලා පෙන්නන්නම්. ඔය නම් අයින් කරලා බලන්න දාලා බලන්න. මේක දැන් සිමුලේෂන් මෝඩ් එකකින් ඉන්නේ. රියල් ටයිම් මෝඩ් එකට ආවම මේ විදිහට වෙනවා. එතකොට දැන් මේකම මේ අසයින්මන්ට් එකේ තියෙන ඊළඟට අසයින්මන්ට් එකේ තියෙන ඊළඟට පාර්ට් නෑ අපි තාම ඉන්නේ පාර්ට් 2 එකේ ඒ වලම තමයි. ඊළඟට කියලා තියෙනවා දැන් අපි මෙච්චර වෙලා කරේ මේ ටිකම තමයි. ඊළඟට now modify above network using switch and check and connectivity. දැන් අපි මේකට ස්විච් එකක් දාලා බලමු මේක මේ විදිහට වැඩ කරනවද කියලා. ඒ කියන්නේ දැන් අපි මේක මෙච්චර වෙලා කරේ පාර්ට් එකේ කතා කරේ කොහොමද host to host communication එකක් වෙන්නේ කියලා. අපි මෙතන ස්විච් එකක් ගමු දැන්. මේ ස්විච් එක කරා මම මෙන්න මේ crossover cable එක ගල්ලා දානවා. ඊට පස්සේ මේ ස්විච් එකට මම මෙයාගේ straight through cable එක කරා මෙයාගේ fast ethernet 01 වල ඉඳන් fast ethernet මෙයාගේ fast ethernet 0 එකට මෙයා ගන්නවා. ඊළඟට මේකත් මම මෙහෙම connect කරගන්නවා fast ethernet 0 just to ඉඳන් මේකේ 1 වෙනකම්. හරිද? එතකොට දැන් මේගොල්ලෝ modify කරන්න කියලා තියෙන්නේ. දැන් අපි මේ දෙකට ආය අලුතෙන් IP address දාන්න යන්නේ නැහැ. මොකද අරක දාලානේ තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේකේ PC එකේ ඉන්ටර්ෆේස් එක fast ethernet 0/fast ethernet 0 එක ඊළඟට මේ පැත්තේ මේ ලැප්ටොප් එකේ fast ethernet 0/ එක තමයි අපි ගත්තේ. ඒතර switch අපි මෙතන දැන්ට IP address එකක් දාන්නේ නැහැ. හරිද? එතකොට දැන් මේ මෙතන අපේ IP address එක අර කලින් IP address එකම දාමු 192.168.1.1. ඒක subnet mask එක මේක. ඒකෙම subnet mask එක තමයි අපි මෙතනට ගන්නෙ. මොකද අපි modify කරාට ඒ දෙක මාරු කරන්න ඕනේ නැහැ. ඉතින් අපි දැන් බලමු connectivity එක මෙතන තියෙනවද කියලා. දැන් මුකුත් කරේ නැහැ. අපි switch එකක් සම්බන්ධ කරා විතරයි. අපි මෙතනට ගිහිල්ලා බලමු. ආයෙ pin එකක් දාන්න. අර පැත්තට මෙයා වේද කියලා. ඔයාලට පේනවා. හරි අර විදිහට පැකට් හතරක් එවලා බැලුවා. මේගොල්ලෝ මේක මේවා කරගන්නවා. ඒකට අපි බලමු මේක සිමුලේෂන් එක. සිමුලේෂන් එක ඔන් කරා PC එකට ගියා. ආයෙ මම පින් කරලා බලනවා. හරි ඔයගලන්ට පුළුවන් මේ ICMP පැකට් යන්නේ කොහොමද කියලා මෙතනින් මේවා කරලා බලන්න. මෙතන ওই නම් මම DNS එකයි IC එක ඉන් කරලා ARP request කියන මේක දාලා බලනවා. හරි එතකොට ARP request එක යන්නේ කොහොමද? එයා කොහොමද මේවා තෝරගන්නේ කියන එක මෙතනින් සිමුලේට් කරලා බලන්න පුළුවන්. හරි. ඔන්න එතකොට අපේ පළවෙනි ටික ඉවරයි. ඊට පස්සේ මේක සේව් කරන්න කියලා තියෙනවා. අපි යමු ඊට පස්සේ මේක ඊළඟට assignment එකේ දීලා තියෙන විස්තර බැලුවොත් ඊළඟට mention to change your මේ ඒ කියන්නේ අපි මෙතන කරපු ටික ලියන්න PC 1 එකට මේ ටික දැම්මා. අපි මේකේදී switch එකට මුකුත් කරේ නැහැ. ඒ අතරම switch එකට කරන්න දෙයක් නැහැ මෙතන. ඒ කියන්නේ මෙතන අමුතුවෙන් ආය IP address දාන්න ඕනේ නැහැ. මොකද මෙතන VLAN එකක් නේ. ඉතින් ඊට පස්සේ දැන් බලන්න මෙතන ওই නම් අපි ගිහිල්ලා මේ ස්විච් එකේ මම රියල් ටයිම් මෝඩ් වලට එනවා හැම වෙලාවෙම වැඩ කරලා රියල් ටයිම් මෝඩ් වලට එන්න. මෙතන ගිහිල්ලා CLI එකේ මම මේක enable කරලා show running config එකක් දීලා බලනවා. ඔයාලට පේනවා මෙතන තියෙන port ගාන හරි මේ line VT 504 එකෙන් කියන්නේ මෙතන session 4කට සඳහා login වලට දෙන්න කියලා. මේවත් අපි මේකේ පස්සේ තියෙන කතා කරමු. හරි මෙතනදී දැන් අලුතෙන් අපිට මුකුත් කරන්න ඕනි වෙන්නේ නැහැ. මොකද මේකේ සියලුම port ඔයාලට බලන්න එහෙම තිබ්බම සියලුම port දෙකක් ඉබේම අප් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක කනෙක්ට් කරාම ඒ කියන්නේ මේ දැන්
අපි රවුටර්ස් වලදී නම් මේක නෑ. දැන් මේක කනෙක්ටිවිටි දුන්න ගමන් මේ පෝට් දෙක අප් වෙනවා. හරි ඔයාලට පේනවා මේ පෝට් දෙක අප් වෙනවා කියලා. එතකොට අපි දැන් VLAN එක ක්‍රියේට් කරේ නෑනේ. එතකොට by default මෙයා මේ හැම පෝට් එකම ගන්න VLAN 1 කියන එකට. දැන් එතකොට අපි රවුටර් එකක් ගත්තොත් අපි ඉන්ටර්ෆේස් එක no shut එකක් දීලා අප් කරගන්න ඕනේ. දැන් මෙතනදී එහෙම එකක් වෙන්නේ නැහැ. ස්විච් වල තියෙන විශේෂත්වය තමයි මේ කෙලින්ම පෝට් සම්බන්ධ කරද්දී මොකක් හරි කේබල් එකකින් සම්බන්ධ කරද්දී ඒක අර පැත්තේ එකනා එක අප් කරගන්න ස්විච් එකට පුළුවන්. එතකොට අපි යම් මේක ඉස්සරහට එතකොට LED ස්ටේට් එක green pin ස්ටේට් එකටත් අර වගේම එකක් තමයි එන්නේ. එතකොට මෙතන පුරවන්න ඕනේ මෙතන fast ethernet 0/0 කියන එක මේකත් FA0 කියන එක. මෙතන IP address එක 192.168.1.1 මෙතන subnet mask එක 255.255.255. හරි එතකොට මෙතන VLAN හදන්න කියලා නෑ. ඒකින්ද VLAN වලට එකින් එක IP address දාන්න නෑ. මෙතන පුත් කරන්නේ. එතකොට අපිට මේ අපි මෙතන කරපු ටික මෙතන ලියන්න. ඊළඟට මෙතන ස්ටේටස් දෙක දාන්න. මේක green. හරි ඊළඟට යන් අපි part 3 වලට දැන් අපි මේක මෙහෙම කරාට හරි ඒගොල්ලෝ කියලා තියෙනවා ස්විච් එකක් සහ අපි ඔන්න ස්විච් එකක් ගත්තා. හරිද? අපි ඔන්න මෙතන PC එකක් end device වලට ගිහිල්ලා PC එකක් ගන්නවා. හරිද? මේක කියලා තියෙන විදිහටම හදාගන්න. එතකොට මම මේක උඩ right click කරලා මෙතන PC තියෙන්නේ A කියලානේ. PC A කියලා හදාගන්න. හරිද? දැන් මේකේ බලන්න මේකේ fast 0/6 කියන එක තමයි මේක straight through cable එකකින් connect කරලා තින්නේ. දැන් මෙතනදී අපි මේක packet trace එක software එකක් කියලා කිව්වනේ. දැන් අපි කෙලින්ම switch එක touch කරලා ඇත්ත device වලදී මේක කරන්න බෑනේ. ඒකට අපි ගන්නවා putty කියලා software එකක්. එතකොට අපි මේ putty කියන software එකෙන් තමයි සියලුම දේවල් කරන්නේ. කියන්නේ දැන් මෙතන අපි packet trace එකේ කරන දේවල් සියල්ලම මේ putty කියන software එකෙන් තමයි කරන්නේ. ඒක ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනින් putty PU. හරි මේකේ තමයි අපි SSH enable කරන්නේ telnet enable කරන්න කියලා. ඒ කියන්නේ මේක කරද්දි මෙහෙමයි. අපි මුලින්ම දැන් ස්විච් එකට ලොග් වෙන්න ඕනේ. ස්විච් එකට ලොග් වෙන්න අපි පාවිච්චි කරනවා. දැන් මේක මෙහෙම straight through cable එකකින් මේක 6 එකයි මේකයිනේ. ඔන්නෝමනේ. හරි. දැන් මේක අපි ඇත්තටම කන්ෆිගරේෂන් කරද්දී අර කියන software එකක් ඕනි. ඒ විතරක් නෙමෙයි අපිට මේක connectivity එකක් හදාගන්න ඕනි switch එකත් එක්ක. ඒක මම ගන්නවා RJ 45 cable එකක්. අරගෙන මෙතනදී select කරන console cable. ඒ කියන්නේ මේක console cable එකක්. හරි ඒතර console cable එකකින් connect කරලා තමයි අපි switch එක configuration කරන්නේ. ඒතකොට switch එක log වෙන විදි දෙකක් තියෙනවා. එකක් මේ console cable එකකින් log වෙන එක. අනිත් එක telnet වලින් log වෙන එක. හරිද? දැන් මෙතනින් අපි part 3 එකට ගියොත් මේ විදිහට මේ diagram එක හදාගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපිට දීලා තියෙන command ගහලා මොකද්ද ඔයා observation කරන්න කියන එක ගැන මේ හිස්තැන් පුරවන්න. ඒතකොට මැඩම් කිව්වේ මේ හිස්තැන් පුරවලා මේ PDF එක මේ packet trace එකත් එක්ක upload කරන්න කියලා. ඒතකොට දැන් පළවෙනි එකටම අපි switch එකට log වුණාම අපි යන්නේ user access mode එකට. ඊට පස්සේ ඒක enable කරාම අපි යනවා privilege access mode එකට. ඊට පස්සේ මොකක් හරි configuration part එකක් කරද්දී අපි යනවා global configuration mode එකට. ඉතින් ඒ ටික තමයි කරන්න තියෙන්නේ. ඊළඟට මේ මෙතනදී අහලා තියෙන show version එක. ඊළඟට මෙතන ඒ command එක ගෙවුවට පස්සේ එතනින් එන ටික බලලා මේකේ switch එකේ MAC address එක. ඊළඟට ISO version එක මෙතන fill කරන්න තමයි තියෙන්නේ. අපි යන් ඊට පස්සේ මේ කරන්න තියෙන ටික කරමු. ඊළඟට ඉස්සලාම මේකට ගියා CLI වලට ගිහිල්ලා මේක enable කරගන්නවා. මේ ඉන්නේ user access mode එකේ මේක enable කරාම අපි privilege access mode එකට යනවා. මෙතනදී අහනවා show version කියන එක. අපි version කෙනෙක් ගහලා බලුවම මෙතන උඩම තියෙනවා මෙතන Cisco ISO software එක සහ මෙතන තියෙන Cisco ISO version එක. මේ තියෙන්නේ version 15. හරි. එතකොට මේක තමයි අහන්නේ. මේක copy කරලා අතනට දාන්න. ඊළඟට මෙතනදී ඊට අමතරව අහලා තියෙනවා නෙමෙයි මෙතන තියෙනවා version ID එක තියෙනවා. ඊළඟට model number එක තියෙනවා. කියන්නේ switch එකේ
motherboard assembly number එක තියෙනවා මෙන්න මෙතන තියෙනවා Mac address එක ඒක තියෙන system serial number එක ඒ ඔක්කොම මෙතන තියෙනවා ඉතින් මෙතනින් තමයි ප්‍රශ්න ටික අහලා තියෙන්නේ මෙතන තියෙන්නේ ISO එක අරක කිව්ව එක ඊළඟ write the base Mac address of switch මෙතන base ethernet Mac address එක මෙන්න මේක තමයි Mac address එක. ඒතොර ඒ දෙක ෆිල් කරන්න. එතකොට පළවෙනි කැලේ එකෙත් හරි. ඊළඟ තියෙනවා show running config එක. show running config එක ගහුවට පස්සේ වෙන්නේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා ප්‍රශ්න තුනක්. fast number of fast ethernet interface ගැන අහලා තියෙනවා. gigabyte internet interface ගැන අහලා තියෙනවා. ඊළඟට range of show one BTY lines ගැන අහලා තියෙනවා. ඒක මම කියන්නම් මෙතනදී. දැන් අපි මෙතනදී show run එකක් show run එකක් ගහලා බලනවා. මෙතන ගහනවා show running හැම වෙලාවෙම භාගයක් ගහලා tab space එකකින් යන්න බලන්න. එතකොට මෙතනදී පෙන්නනවා ඔයගලන්ට show running එකේදී number of මෙතනදී ඔයගලන්ට පේනවා මේ switch එකේ gigabyte ethernet port දෙකක් තියෙනවා. fast ethernet 0/ ඒ කියන්නේ port fast ethernet port 24යි gigabyte ethernet port දෙකක් තියෙනවා. එතකොට පළවෙනි දෙකට උත්තරේ හරි. ඊළඟට මෙතන බලන්න line VTY ඒ කියන්නේ මෙතනදී අපිට කියන්නේ line console එකක් යටතේ අපි හිතමුකෝ මේකට access වෙන්න users ලාට දෙනවා කියලා. මේ line 04 කියන්නේ users ලා 5 දෙනෙකුට මේක access කරන්න පුළුවන් කියන එක. line VTY 512 කියන්නේ ඒ කියන්නේ login access එකක් ඇවිල්ලා එතන 512 515 කියන්නේ එතන users ලා 10 දෙනෙකුට මේක access කරන්න පුළුවන්. 0.04 කියන්නේ users ලා 5 දෙනෙකුට. එතකොට මෙතන අහන්නේ මොකද්ද? ඔන්න පළවෙනි එක fast ethernet interface කීයක් තියෙනවද කියන 24යි. gigabit ethernet 2යි. the range of value shown of VTY lines. එතකොට මෙතන එන්නේ 0/0 කියන එක. ඉතින් මේ හැම වෙලාවෙම line console කියන එකත් එක ගන්න. මොකද මෙතනින් තමයි මේක කියන්නේ users ලාට authorize දෙන්නේ. එතකොට මෙතන session 5කට මේක යනවා. එතකොට මේ line VTY 4 කියන එක තමයි මෙතනට ඊළඟට show startup config කියන command එකේ මොකක්ද වෙන්නේ කියලා බලන්න කියලා තියෙනවා. අපි මෙතනට ගියා. මෙතන ගහනවා show startup config. මේක ගැහුව ගමන් is not present. මොකද කියන්නේ? show startup config ගහුවම state එක observation කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මේක අපි කරපු දේවල් NVRAM එකකට save කරගන්න එක තමයි වෙන්නේ. දැන් අපි ඇත්තට මුකුත් මෙතන කරේ නැහැ. අපි මෙතන verify නේ check කරගන්න එකනේ කරේ. අපි වෙන මුකුත් මෙතන කරේ නැහැ. ඒකින්ද මේක save වෙන්නේ නැහැ. save කරගන්න තව විදියක් තියෙනවා show startup config කියන එක නෙමෙයි WR එකක් ගෙවුවොත් save වෙනවා. දැන් අපි ඉස්සරහට කරගෙන යනවා. ඒ කියන්නේ දැන් මෙතන අහන්නේ දැන් මේ පිළිවෙලට ගත්තොත් මෙතනදී අහන්නේ ඒ කියන්නේ අපි save කරගන්න දෙයක් නැහැ. එතකොට අපි මොකක් හරි configuration එකක් කරලා save කරගන්න මෙන්න මේ command එක හරි මම කිව්ව වගේ WR එකක් හරි write කියන command එක use කරාම මේක save වෙනවා. ඒක save වෙන්නේ NVRAM වලට. මොකද මේකත් එක්තරා විදිහක computer එකක් වගේ switch එක කියන්නේ. ඒතකොට state observation එක මොකද්ද කියලා හෙව්වොත් මෙතනදී අපි මුකුත් configuration එකක් කරේ නැති හින්දා මෙන්න මේ වගේ දෙයක් අපිට මෙතන පෙන්නනවා. මොකක්ද is not present කියලා. ඒ කියන්නේ අපි මොකක්වත් මෙතන කරේ නැහැ. ඒ කියන්නේ save කරගන්න තරම් දෙයක් මෙතන කරේ නැහැ නේ අපි. හරි ඊළඟට විදිහට ගත්තොත් so interface fast 0/6 කියන එකකට යන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි මෙතනට ගිහිල්ලා CLI එකේ show fs 06 show interface show int f06 කියන එකට ගියාට පස්සේ එතනදී අහනවා මෙතන bandwidth එක duplex speed එක ඔක්කොම මෙතන තියෙනවා. ඊළඟට ඒකට අදාළ MAC address එකක් තියෙනවා. ඒ කියන්නේ port එකට අදාළ MAC address එකක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. අපි බලමු ප්‍රශ්න ටික. how many sorry මේක ඉස්සෙල්ලා ටිකක් තියෙන show VLAN
show VLAN command එක ගැහුවම බලන්න VLAN කීයක් හදලා තියෙනවද කියලා. මෙතනදී මේවා ඇත්තටම මෙතන by default VLAN 1 ඒ කියන්නේ VLAN 1 වලට තමයි සියලුම port මෙතන active කරලා තියෙන්නේ. ඊට අමතරව ඔයාලා බලන්න 1002 1003 1004 1005 කියලා මේ තව VLAN හතරක් ඒගොල්ලෝ හදලා තියෙනවා. එතකොට by default අපි VLAN එකක් හැදුවා හෝ නැතා by default VLAN පහක් තියෙනවා. එතකොට මේක ඇත්තටම පොඩි assignment එකක් වගේ පෙවුනට අද මම HCL එකේ interview එකක් කර ෆේස් කරා online. එතකොට ඒගොල්ලොත් මේක ඇහුවා by default කොච්චර VLAN ගාන switch එකක තියෙනවද කියන එක. ඉතින් එතකොට මෙතන VLAN පහක් by default තියෙනවා. එතකොට හරි මේ තියෙන දැනට ඇක්ටිව් වෙලා තියෙන VLAN පහ. මේකෙන් පළවෙනි ඒ කියන්නේ port සියල්ලම ඇක්ටිව් කරලා තියෙනවා VLAN 1 කියන එකට ඩිෆෝල්ට් එන එකට. ඊට අමතරව මෙතනදී මේ VLAN හතරක් වෙනම ඇක්ටිවේට් කරලා තියෙනවා. ඒක ගැන දැන්ට ඔයගොල්ලන්ට අපි සිලබස් එකේ ඉන්නේ නැහැ. එතකොට by default VLAN පහක් තියෙනවා. ඒතර පළවෙනි ප්‍රශ්නේ අහන්නේ show VLAN එකේදී how many VLANs are there? 5. What is the default VLAN name? default VLAN name එක අහනවා. එතකොට මේ තියෙන default VLAN 1 කියන එක. මේ තියෙන මෙතන name එක default. හරිද? ඊළඟට which port are in VLAN 1? හරි VLAN 1 එකට මොන port ටිකද කියලා අහනවා. එතකොට මේක ලියන්න range එකක් විතර ලියන්න FA0/1 වල ඉඳන් FA0/24 වෙනකනුයි සහ මේ gigabyte ethernet channel දෙකයි. හරිද? එතකොට එතන ඒ දේ ලියන්න. ඊළඟට is VLAN 1 activate? ඔව් අනිවාර්යයෙන්ම VLAN 1 විතරක් නෙමෙයි මේ VLAN පහම activate වෙලා තමයි by default තියෙන්නේ. එතකොට හරි ඊළඟට අපි යන් අර command එකට. මම මේක ගන්න show interface fast 0/6. ඒක ගහලා බලන්න මෙතන බලමු මෙතනින් අහන්නේ මොනවද ප්‍රශ්න ටිකද කියලා. is the interface up or down? Within fast ethernet 0/6 is up. හරි ඔන්න පළවෙනි එක up. What event would make a interface go up? What event would make an interface go up? ඊළඟට අහනවා what is MAC address interface එක. ඊළඟට duplex settings වලදී අහනවා interface what is the speed of duplex. හරි ඒක අපි බලමු. මෙතන bandwidth එක තියෙනවා. ඊළඟ මෙන්න අපිට full duplex එකක් තියෙන්නේ. full duplex එකේ speed එක 100 Mbps per second. එතකොට ඒක කියන්න මෙතන ඊට පස්සේ මේ interface එකට අදාළ MAC address එක මෙතන MAC address එකේ hardware length කියන්නේ hardware MAC address එක මේක. ඒතකොට ඒ interface එකට අදාළ MAC address එක මේක. හරි. මීට අමතරව මෙතන තියෙනවා මේ error checking. දැන් කියන්නේ අපි මුකුත් config කරේ නැහැ නේ මේ වගේ ඒවට රැටෙන. ඉතින් මේකේ error තිබ්බනම් මේ CRC error මෙතනින් check කරන්න පුළුවන්. frames error මෙතනින් check කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ටිකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන අහලා තියෙන ප්‍රශ්නේ line protocol එකකින් තමයි මේක up වෙන්නේ. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නෙට. ඊළඟ මෙතන bandwidth එක ගැන අහලා නැහැ. අහලා තියෙන එකට MAC address එක මේක. ඊළඟට full duplex එකේ speed එක මෙතන. ඊළඟට හරි switch කියන එක කියන්නේ දැන් අපි මෙතනින් exit වුණොත් සාමාන්‍යයෙන් අපි මේකට කියන්නේ මේ enable කරන්න ඉස්සලා මෙන්න මේ ටිකට කියන්නේ අපි level 0 ඉන්නවා කියලා. මේක enable කරගමන් අපි යනවා level 15 කියන එකට. එතකොට මේ level 15 වල අපි ප්‍රශ්නාර්ථම කැහුවොත් මෙතන තියෙනවා මේ ටිකේ කරන්න පුළුවන් සියලුම ඒ කියන්නේ මෙතනට අදාළ command ටික. මේ by default එන command එක. කොයි නම් අපිට මේවා වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ Google config mode එකේ තියෙන එකක් මෙතනට ගෙනත් දාන්න පුළුවන්. ඒ වගේම තමයි මේ enable අර user access mode එකටත් ඕයි නම් අපිට මෙන්න මේ වගේ command කිහිපයක් මෙතන වැඩ කරන විදිහට හදන්න පුළුවන්. ඒකට by default එන්නේ මෙන්න මේ ටික. එතකොට question mark එකක් ගහුවම එන ටික තමයි මේක observation කරන්න කියලා තියෙන්නේ. එතකොට මේ ටික ලියන්න. ඊළඟට switch අපි ඉන්නේ මේ මම කියවන level 15 වල කියලා. එතකොට මේක disable කියලා ගහුවොත් මොකද වෙන්නේ කියලා බලන්න. disable මේක යනවා privilege access mode එකට. එතකොට observation එකට විදිහට ලියන්න ඕනේ.
අර ප්‍රිවිලේජ් ඇක්සස් මෝඩ් එකට යනවා කියලා. ඉතින් ඒක ක්ලියර්ලා තියෙනවා. අතර මෙතන අපිට කරන්න දෙයක් තියෙනවද නැද්ද කියන එක දන්නේ නැහැ. ඔබ්සර්වේෂන් එක කැමති නම් ලියන්න. එහෙම නැත්නම් මෙහෙම තියන්න. හරි. ඔන්න දැන් අපි පාර්ට් 1 ඉවරයි. අපි යනවා දැන් පාර්ට් 2 වලට. ඒකදී පොඩ පල්ලහැට මේ කියවලා බලන්න. එතකොට තේරෙයි කරන්න ඕනි ටික. මෙතනදී අහන්නේ තර වගේම තමයි. අපිට එකින් එක කරලා බලන්න කියලා කියන්නේ. මෙතන දැන් අපි හදාගන්න යන්නේ VLAN එකක් හරි ඉන්ටර්ෆේස් එකක් හරි දාලා PC එකක් දාලා අපි හදාගන්න යන්නේ මැෂින් එකක්. එතකොට ඒ කියන්නේ VLAN එකක් තමයි මෙතන ඩිසයින් කරන්න තියෙන්නේ. configure the basic setting on of the switch and PC මෙතන කියලා තියෙනවා. එතකොට අපි ඔන්න දැන් 3.2 activity එකට යනවා. මේ close කර ගන්නවා. මෙතන මම ගන්නවා switch එකක්. ස්විච් එක ගන්නවා. ඊළඟට PC එකත් එක්ක connectivity හදාගන්න කියලා තියෙන device වලට PC එකක් ගන්න. ඒක සම්බන්ධ වෙන්න ඕනි straight through cable එකකින්. fast ethernet 0/1 කියන එකයි PC එකේ fast ethernet 0/fast ethernet 0 කියන එකටයි. හරි මේකේ අහලා තියෙන්නේ. ඔව් හරි. එතකොට දැන් ඊළඟට අපි මං කියවනේ අපි user access mode එකේ ඉඳලා ඔන්න අපි මෙතන එනවා user access mode එකට. මේක enable කරගත්ත ගමන් මේක enable කරගන්නවා user access mode එකට යනවා. sorry privilege access mode එකට යනවා. ඊළඟට මේක configuration ඔක්කොම කරන්න අපි මෙතන config terminal එකට ගියාට පස්සේ ඔන්න global config mode එකට අපි ගිහින් තියෙනවා. හරිද? ඊළඟට මෙතනදී observation එක වෙන්නේ ඒක. ඊළඟට මෙතන කියලා තියෙන්නේ interface fast 0/1 එකට යන්න. දැන් මම මේක interface fast 0/1 එකට යනවා. හරි. වෙන්නේ මොකද්ද කියන එක තමයි මෙතන බලන් තියෙන්නේ. ඊළඟට මම මෙතනින් exit වෙලා ආයෙ එනවා. දැන් ඔයගලන්ට මෙතන මේකේ අර පොඩි දලා අදහසක් දෙන්න තමයි මෙතන මේක වැඩ ටික කරන්න තියෙන්නේ. ඔයාලට පේනවා මෙතනදී වෙන එක. ඒ කියන්නේ මේක මේ command එක enter කරාට පස්සේ config if කියන ඒ කියන්නේ ඒ වෙන දේ බලා ගන්න තමයි මේ ටිකේදී කියලා තියෙන්නේ. එතකොට මෙතන ආයෙ මෙතනින් අලුතෙන් මොකක්වත් ලියන්න නැහැ. ඊළඟට අපි මේකට දැන් switch එකට නමක් දාගන්න ඕනේ. host name ස්විච් එකට S1 කියලා දාගන්න ඕනේ නම් පේන්න අපි කරන්නේ මෙතන මම එක්සිට් වෙනවා. එක්සිට් වෙලා මම මෙතන හදා ගන්නවා host name එක. එතකොට host name කියන එක S1. හරිද? මම මෙතන එක්සිට් වුණොත් දැන් අන්න එක්සිට් වෙන්න ඕනේ නැහැ. ඒ බේම ස්විච් S1 කියන එක හදා ගන්නවා. හරි. එතකොට මම මේක ආයෙත් යනවා config terminal එකට. terminal එකට ගිහලා දැන් අපි මේ කියලා තියෙන වැඩ ටික කරන්න තමයි යන්නේ. ඊළඟට enable password Cisco enable කියන එක. ඒකට password එකක් දාන්න මේකට enable මේ Cisco enable කියන එක. හරිද? එතකොට ඔව් අපි enable password එක කරන. එතකොට මේක plain text වලින් එන එකක්. හරිද? අපි මෙන්න මේක මේ spellings ඒ විදිහටම තියෙන විදිහට හදාගන්න. අපි මෙතනට ගිහිල්ලා දැන් මම මෙතන host name එකක් හදාගත්තා. ඊළඟට මම enable password මේක දීලා තියෙන විදිහට ගමු. Cisco enable. හරිද? ඔන්න හරි. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා දැන් මේක plain text එකක් විදිහට එන්නේ. මොකද අපි මේක encrypt කරලා නැහැ. අපි show running config එක ගිහලා බලුවා. අපි මෙහෙම යන්කෝ. මෙතනින් control C එකක් ගහලා මුලට යන්න. හරිද? මුලට ගිහිල්ලා show run එකක් ගහලා බලන්න. හරි අපි දාපු password එක plain text වලින් පෙන්නනවා. අපි දාපු password එක plain text වලින් පෙන්නනවා. එතකොට හරි පාට ඉස්සෙල්ලා කියන්න ඕනේ මේ මෙතන අර මේ VLAN වල අපි දැන් අලුතෙන් VLAN එකක් හැදුවා කියමුකෝ. VLAN 10 කියලා එකක් හැදුවා කියමුකෝ. හරි VLAN 10 කියලා එකක් හැදුවා ගමන් එතන VLAN පහට එකක් එකතු වෙලා VLAN 6ක් පෙන්නනවා. හරි එතකොට අපි හදන VLAN එකට අර VLAN පහත් එකතු වෙනවා. totally එන්නේ එහෙමයි. ඊළඟට අපි මෙතන ආයන් config mode එකට global config term sorry එතනට ගිහිල්ලා අපිට මෙතන තියෙනවා secret එකක්. ඒ කියන්නේ enable ඉස්සර password එක වෙනකොට අපි තවත්
හොඳ වෙන්න enable secret එකක් හදන්න ඕනේ. ඒතකොට මම මෙතන හදනවා enable secret. හරි. ඒතකොට ඒක මම හදනවා මේකේ දීලා තියෙන විදිහට Cisco secret කියලා. හරිද? ඊළඟට මෙතනදී අපි සාමාන්‍යයෙන් ඔය login වෙන විදියට මේක ඒ කියන්නේ password එකට කරන්න අපි login console එකක් කරානේ. ඒතකොට මම මෙතනට යනවා. ආයි line console 0 කියන එකෙන් console 0 ඊළඟට මම මෙතන සාමාන්‍ය ජනප්‍රිය නොවන මේ ඇඩිෂන් කමාන්ඩ් එකක් තියෙනවා. දැන් බලන්න line console එකට ගිය ගමන් config line කියන එකක් ඒ කියන්නේ මෙතන තියෙන මේ පෙන්වන එක වෙනස් වෙනවා. ඉතින් මෙතනදී ඒගොල්ලෝ අපෙන් අහන්නේ වෙනස් වෙන එක සහ ඔබ්සර්වේෂන් වෙන එක. එතකොට අපි මේ ඊළඟ කමාන්ඩ් එක එච්චර යූස් නොකරන සහ ජනප්‍රිය කමාන්ඩ් එකක් නොවන එකක්. ඒක login synchronize. මේ login synchronize කියන එකෙන් කරන්නේ දැන් අපි මේක config කර කර ඉන්නවා. හරි. මේ ස්විච් එක මොන විදියකින් හරි config කර කර ඉදි power cut එකක් වෙනවා. එතකොට power cut එකක් වුණාම අපි config කරන අතරතුර ඒක වුණා ගමන් අපි save කරලා නැහැ නේ. මොකද මම කියවනේ මේක NVRAM එකක් කියලා. එතකොට save කරලා නැති හින්දා වෙන්නේ මේක ඒ කියන්නේ අපි config කර කර හිටපු ටික power cut එකක් හින්දා ඒ වෙලාවේ නැති වෙලා යනවා. එතකොට මේ අපි login synchronize කියන එකෙන් වෙන්නේ ඒ command එක දැම්මට පස්සේ හදිස්සියේ හරි power cut එකක් වුණොත් මේක ඉබේම NVRAM වලට save කරගන්නවා. එතකොට අපි මේකෙන් login synchronize කියන එකෙන් ඒ command එක දානවා. එතකොට අපි හරිද? හරි. ඊළඟට මෙතන අපි අර time out tag දැන් කෙනෙකුට password එක පෙන්නලා ඒ console session එක තියෙන්න ඕනි time එකක් අපි මෙතන ඩිසයින් කරනවා. මෙතන time out එක 0 කියලා දාලා තියෙනවා. ඒකම අපි ඒක ලියන්න පුළුවන්. exes timeout timeout 0 හරිද? ඔන්න ওই ටික තමයි පළවෙනි මුල් ටික තියෙන්නේ. හරි. ඊළඟට අමතරව දැන් මම කියවනේ මේක හරියට line console වලට ගිහිල්ලා password එක දෙනවා. අපි Cisco console කියන එක. ඒක line console වලට log වෙන්න නම් password එක Cisco console වෙන්න ඕනි. ඊළඟට ඒක login වෙන්න ඕනි. ඒක තමයි ඊළඟට එන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා බලන්න මේ මම කියවර sessions ගන්න users ලා කී දෙනෙකුට මේකට access දෙනවා. එතකොට users ලා 16කට access දෙන්න ඕන නම් සහ ඒ අතර access දෙන්න ඕන නම් අපි line vty 015 කියන එක යොදා ගන්නවා. ඊළඟට අපි password ඒකට අදාළ password එක Cisco remote කියලා දානවා. ඊට පස්සේ ඒකටත් අපි login එකක් දෙනවා. ඊළඟට මේ දාලා තියෙන හැම password එකක්ම අපි encrypt කරනවා. ඒ කියන්නේ MD5 වලින් දැන් අපි secret එක නම් MD7 වෙන එතකොට අනිත් හැම එකක්ම MD5 වලින් වෙන විදිහට තමයි අපි මෙතනදී මේක කරන්නේ. දැන් අපි ඒ ටික කරන්න යන්න. එතකොට අපි මුලින්ම line console එකක් හදන්න ඕනි. මෙතනදී මම මෙතන තමයි අපි මොකද්ද කරේ? හරි. ඊට පස්සේ මම මෙතනින් අයින් වෙනවා. එතනින් මම අයින් වෙලා config mode එකට ගිහිල්ලා ආයි line console කියන එකට එනවා. line console 0 හරිද? ඊළඟට මම මෙතනට password එකක් දෙනවා. password Cisco enable කියලා. password Cisco console නේ. Cisco console. හරි. Cisco console කියන එක තමයි එතකොට මගේ මෙතන password එක වෙන්නේ. ඊළඟට මම මේකට login වෙනවා. login වෙන්න කියලා කියනවා. හරි. ඊළඟට තවත් මම මේකක් හදනවා. exit ගියා. line vt5 ඒ කියන්නේ line කොච්චරකට sessions කොච්චරකට මේක දෙනවද කියලා අහන line vty 0/50. එතකොට මෙතන session 16කට මේක උපරිම පුළුවන් කියන එක තමයි කියන්නේ. හරිද? ඒක දීලා මම මෙතනට password එකක් දෙනවා. password ඔය නම් මෙතන password එක enable secret එකක් දෙන්නත් පුළුවන් MD7 වලින් එන විදිහට. එතකොට මෙතන මම Cisco remote කියලා දෙනවා. ඊට පස්සේ මේක login. හරිද? මෙන්න මේක දැන් ඔයගොල්ලන් බලන්න මෙතන මම මගේ අතින් වැරදුනා.
හරිද සාමාන්‍ය පැකට් ට්‍රේස් එක මං කිව්වේ මේක කීයකට සිමුලේෂන් එකක් වෙන්නේ නැහැ කියලා සාමාන්‍ය අපේ අතින් කමාන්ඩ් එක කරදුනම මෙතන එකපාරටම ඉන්වැලිඩ් අවුට්පුට් කියලා පෙන්වුවාට ඇත්ත ස්විච් එක කොහොම කන්ෆිග් කරද්දි අපේ අතින් වැරදුනොත් කමාන්ඩ් එකක් එයා ඒක බලනවා මේ වගේ කමාන්ඩ් එකක් තියෙනවද කියලා එකින් එක බලලා තමයි අපිට මේ ඉන්පුට් ඉන්වැලිඩ් කියන එක අපි එලියට රිලීස් කරන්නේ එතකොට ඒකට යම්කිසි වෙලාවක් යනවා එතකොට මේ මම අර කලින් කිව්වා වගේ මේක කීයකටවත් සිමිලේෂන්යක් වෙන්නේ නැහැ එතකොට ඔන්න මම ලොගින් වුණා හරි දැන් එතකොට මෙතනදී දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ඇත්තටම අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ නේද ඒක වෙන්නේ මෙහෙමයි දැන් අපි මේක ඒ කියන්නේ දැන් ඔබ්සර්වේෂන් උත් ඔක්කොම දීලා තියෙනවානේ දැන් එතකොට මෙතනදී මම හිතන්නේ මැඩම්ට උවමනා වෙලා ඇත්තේ ඒ කියන්නේ දැන් අපි මේක දැන් මෙතන ඔයගොල්ලෝ නම් කරන්න මේක පාර්ට් අපි මේක ඉන්න පාර්ට් 3.2 නේ මේක ටෙස්ට් එකක් දාලා මෙහෙම මෙතන දාන්න අපි පාර්ට් 3.2 දැන් එතකොට අපි මේක කන්ෆිග් කරලා ඉවරනාට පස්සේ දැන් අපි මේක සේව් කරලා යවනවානේ එතකොට මැඩම් මේක අපි හරියට කරාද කියලා චෙක් කරගන්න මම හිතන්නේ අපි මේ මෙතන ඒගොල්ලෝ මේක ලොග් වෙන්න මේ පාස්වර්ඩ් ටික භාවිතා කරනවානේ එතකොට මේ පාස්වර්ඩ් භාවිතා කරලා ලොග් වෙන්න පුළුවන් නම් අපේ ප්‍රැක්ටිකල් එක හරි එතකොට මම හිතන්නේ එතකොට මේක ඒ විදිහ එකක් තමයි එතකොට ඔයගොල්ලෝ මේක ලම් කරගන්න වෙනවා එකින් එක ඒ කියන්නේ මේක පාර්ට් 3.2 මේක පාර්ට් 2 3.1 එක මේක පාර්ට් 2 එක ඒ විදිහට තමයි මම හිතන්නේ මේක ඇසයින්මන්ට් එක බලන්න චෙක් කරනවා ඇත්තේ ඒක තමයි මෙතන එකක් ඉතුරුනානේ අපිට සර්විස් පාස්වර්ඩ් ඉන්ක්‍රිප්ට් හරි එතකොට දැන් මේවා හැම පාස්වර්ඩ් ටික ඉන්ක්‍රිප්ට් කරන්න තමයි අපි හදන්නේ CLI එකට ගියා මෙතන එක්සිට් වුණා හරි එක්සිට් වෙලා මෙතන සර්විස් පාස්වර්ඩ් ඉන්ක්‍රිප්ෂන් ඒ කියන්නේ අපි සීක්‍රට් already MD7 MD5 වලින් එනවා මේ ඉතුරු සියල්ලම අපි පාස්වර්ඩ් ටික එන්ක්‍රිප්ට් කරලා දානවා අපි control C එකක් ගහලා මුලට යන් මම අර කලින් කිව්වා වගේ ඔන්න WR එකක් ගහන්න එතකොට මෙතනින් අහනවා okay ද කියලා okay වුණාට පස්සේ මේක සේව් වෙනවා අපි show run එකක් ගහලා බලමු ඊළඟට show run එකක් ගහලා බලුවාට පස්සේ අපි කරපු හැම දෙයක්ම තියෙනවා හරි මේ තියෙන්නේ ඔයාලට පේනවා මෙතන මේ 7 මේ තියෙන අපි දැන් පාස්වර්ඩ් එකනේ අපි ඉන්ක්‍රිප්ට් කරේ එතකොට MD7 වලින් ඔයාලට පේනවා මේක ඉන්ක්‍රිප්ට් වෙලා තියෙනවා දැන් මේ ඉන්ක්‍රිප්ට් වෙච්ච එක හරිද අපිට ඕයි නම් වෙන software එකක් දාලා මේක copy කරලා එතන paste කර ගමන් අපි දාලා තියෙන password ටික පෙන්නනවා. එතකොට මෙතනදී enable secret එක MD5 මේ 5 කියන එකෙන් අදහස් වෙන්නේ MD5 කියන එක ඇත්තටම මේ plain text මේ MD5 7 කියන එකට වඩා හොඳයි. එතකොට අපි secret මම හිතන්නේ දැන් මේකයි. හරි අපි secret දැන් අර ඒක තමයි මේ encrypt වෙලා තියෙන්නේ එහෙම. එතකොට අපි අනිත් හැම තැනකටම මේ password නේ session ගන්නට දැන් මේ password users ලා කී දෙනෙකුට access දෙනවද කියන එකට දැන් password ඒ ඔක්කොම MD7 වලින් encrypt වෙලා තියෙනවා. හරිද? ඔන්න එතකොට අපේ ඒ ටික ඉවරයි. මම හිතන්නේ ඒක අපිට මේ කරන්න තියෙන ටික දීලා නැහැ. දීලා නැහැ කියන්නේ ඒ කියන්නේ මේ මැඩම් මේක චෙක් කරගන්නේ. දැන් අපි මේක හරියට කරා නම් මේකෙත් මේ දීලා තියෙන ටික බලලා කරා නම් මේ අසයින්මන්ට් එක බලන කෙනා මේ මෙතන දාලා තියෙන පාස්වර්ඩ් ටික ගහලා ලොග් වුණාම සහ එයා ඊට පස්සේ ගිහිල්ලා මේ විදිහටම අපේ show run එකක් ගහලා බලයි. ඊට පස්සේ එතන තියෙන ටිකෙන් තමයි එතකොට මේ assignment එක මම හිතන විදිහට මැනෙන්නේ. මොකද මෙතන දැන් අර කලින් එකේ නම් description මේව පුරවන්න තිබ්බ නිස්තෙන්. දැන් මෙතන එහෙම පුරවන්න දීලා නැහැ. 아무තේ මේක පුරවන්න ඕනේ වෙන එකකුත් නෑ මම හිතන්නේ. ඒක මැඩම් මන්න කතා කරලා අහද්දි ඉතින් ඒක කිව්වේ නෑ. මම ඊට පස්සේ දැන් අර මම කිව්වනේ අපි මේක real ඔන්න අපි ඉස්සරහට යනවා. ඊළඟට මෙතනදී අපිට SSH enable කරගන්න පුළුවන් telnet enable කරගන්න පුළුවන් ඒ ගැන configuration එකක් මෙතන අහලා නැහැ ඊළඟට SSH enable කරන විදිය ගැන telnet ගැන මම වීඩියෝ එකක් කරලා තියෙක link එක description එකේ දාන්නම් හරි එතකොට මම ඒ කියන්නේ router එකට log වෙන්න පුළුවන් ක්‍රම දෙකකින් නෙමෙයි තුනකින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ දැන් කරා වගේ console වලින් log වෙන්න පුළුවන් ඊළඟට telnet වලින් ඊළඟට SSH වලින් එතකොට අපි SSH වලින් මම කිව්ව විදිහට අර පුටි කියන software එක අරගෙන ඕගොල්ලෝ යද්දි මෙතන මෙන්න මේ විදිහටම තමයි යන්න ඕනේ මේ ස්පීඩ් එක 9600 සිලෙක්ට් කරලා com කියන එක සිලෙක්ට් කරලා ඕකේ මේක ඕපන් කරලා තමයි ඇත්තටම අපි දෙයක් කරද්දි යන්නේ එතකොට තාම මම හිතන්නේ අපි ඉන්නේ මෙතන හරි දැන් මේ තියෙන්නේ මෙතන තියෙන user mode එක ඊළඟට ඒක enable කරාම අපි යනවා privilege access mode එකට ඊළඟට global config mode එකට ඒ විදිහට ටිකක් තමයි මෙතන තියෙන්නේ ඊළඟට මෙතන ඔන්න අලුත් මේකක් දීලා තියෙනවා
වෙනම ස්විච් එකක් කරන්න වෙයිද කියන එක දන්නේ නැහැ. මම මුකුත් දීලා නැහැ. ඒ කියන්නේ මෙතන අපි කරගෙන යන්. ඒ කියන්නේ මේක ඇත්තටම අර පුටි එකෙන් ලොග් වුණාට පස්සේ කරන්න තියෙන ටිකක් තමයි මේක දීලා තින්නේ. අපි මෙතනට ආයෙත් දාගමු PC එකක් මේකේ කියලා තියෙන ටික කරන්න. හරි. අපි මේක ඉස්සරහට කරන් යන්. එතකොට මගේ part 3.0 මේක ලේබල් කරගන්න මෙතන මෙහෙම තියෙනවා. මේක part 2. එතකොට මේක part 3.1. මෙතන අපි VLAN එකක් මෙතන මේක මාර්ග කතා කරමු VLAN කියලා. VLAN. හරි. මම මෙතනට ගන්නවා මේ කියලා තියෙන වැටික් කරගන්න ස්විච් එකයි. හරිද? ස්විච් එකයි PC එකක් ගමු අපි. හරි PC එකක් ගත්තා. මේක මම straight through cable එකකින් කනෙක්ට් කරගත්තා. මේකේ F01 එකටයි මේකේ Ethernet 0 එකටයි. හරි දැන් මෙතනදී අපි මුලින්ම කරන්න ඕනේ ස්විච් එකට නමක් දෙන එක. මේක දෙනවා data switch කියලා. ඊළඟට මම recommend කරන්නේ enable password එකක් නෙමෙයි enable කෙලිම secret එකක්ම දාලා දාන්න. ඊළඟට මෙතන SSH enable කරන එකක් නෑ. ඊළඟට service password encryption කියන එකත් the password දැන් secret එක දැම්මොත් ආයෙ ආයෙත් encryption කරන්න ඕනේ නෑ. හැබැයි enable password එකක් දැම්මොත් දැන් මේ password දෙකක් නම් ඔයාලට සිද්ධ වෙනවා මේක encryption කරන්න. ඒ කියන්නේ හරිද? එතකොට මෙතන දාලා තියෙන්නේ password privilege x mode එකට log වෙන්න Cisco කියන එක පාවිච්චි කරනවා. ඔයා මොකක් දැම්මත් කොහොම හරි log වෙලා වෙන්න ඕනේ. ඊළඟට මේ අහලා තියෙන මෙතන line console එක ගැන line console එකට password එකක් දාන්න. හරිද? password එකක් දාලා ඒකට අර විදියට දාන්න. ඊළඟට මෙතනට අනිවාර්යයෙන්ම මේක ජනප්‍රිය command එකක් නෙමෙයි login console login synchronize කියන එක දාන්න. ඒක ඔයාටම හොඳ දෙයක් වෙයි. ඊළඟට මෙතන login වුණා. ඊළඟට line VT කොච්චර sessions ගන්නකට මේක අවසර දෙනවද කියන එකට password Cisco telnet කියන එකට log වෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා VLAN එකක් හදන්න. මම අර කලින් කිව්වා වගේ DHCP ගන්න ඕනේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි VLAN හදාගෙන කියලා ලොකු VLAN එකක් ඩිසයින් කරලා දැන් ඇත්තටම මෙතන VLAN එකක් ඩිසයින් කරන්නත් ඕනේ නැහැ. හරි මොකද VLAN 1 කියන එක by default තියෙනවා. එතකොට මෙතනදී VLAN 1 කියන එකට ගිහලා IP address දාන්න IP default gateway එකක් දාන්න. ඇත්තට මේ concept එක ඕනි වෙන්නේ අපි static ඒ කියන්නේ අර අපි කලින්ම කරා වගේ මැෂින් එකකට ගිහිල්ලා එකින් එක IP address දානවා නම් තමයි මේ concept එක අපිට ඕනි වෙන්නේ. එහෙම නැත්නම් අර මම කිව්වා වගේ එක VLAN එක මැෂින් 20ක් 100ක් විතර තියෙනවා නම් ඒවා හදද්දි අපි DHCP server එකක් use කරනවා. ඉතින් ඒක ගැන වීඩියෝ එකක් මම කරලා තියෙනවා. මෙතනදී ඇත්තටම මෙතනත් VLAN එකක් හදන්න ඕනි නැහැ. ඊළඟට මේ තියෙන්නේ copy running config startup config කියන එක. ඒ කියන්නේ මේක save කරන විදිය. මම කිව්වා මේක මේ මෙච්චර ලොකු එකක් ගහන්න ඕනේ නැහැ. කෙලින්ම WR එක ගහන්න. එතකොට මේක save වෙනවා. මොකද මැඩම් මේක බලන කෙනා දන්නේ අපි මෙතන ගැහුවේ මොන command එකද කියලා. ඊළඟට අපිට මේකේදී duplex එකේ තියෙන ස්පීඩ් එක by default එක මාරු කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මෙතනදී අහලා තියෙන්නේ. එතකොට අපි මේ ටිකත් ඔයනම් කරලා දාමු. එතකොට කොහොමද මැඩම් හරි බලන කෙනා හරි මේකට මේ password එක ගහලා අපි කරලා තියෙනවද නැද්ද කියන එක බලයි. මොකද එයාට පුළුවන් මේවා චෙක් කරන්න එකින් එක ගිහලා ඒකින් අපි මේක කරලා දාමු. මෙතනදී මම මේකට ගියා. CLI එකට ගියා. enable කරා. config terminal එකට ගියා. host name එකක් දැම්මා. host name එක දැම්මා data service තියෙන්නේ. data switch host name එක data switch. හරිද? ඊට පස්සේ enable secret එකක් දානවා මෙතනට. මම දානවා මෙතන enable secret Cisco. බලන්න capital ද case sensitive මේ Cisco වල. මේක මම හිතන්නේ simple C තියෙන්නේ Cisco. හරිද? දැන් මේක password encryption කරන්න ඕනිද? password encryption කරන්න වෙනවා. මොකද අපි අර line console වලට password දාන්න හින්දා. ඒකින්ද මම මෙතන දැන් ඒ කියන්නේ මේක අන්තිමට කරන්න ඕනි වැඩක්. ප්‍රශ්නයක් නැහැ. පීවලක් ඕනේ නැහැ. මම මෙතන service
සර්විස් පාස්වර්ඩ් ඉන්ක්‍රිප්ෂන් කරනවා. සර්විස් පාස්වර්ඩ් ඉන්ක්‍රිප්ෂන්. හරිද? මේක මේ උඩ තියෙන එකක් නිතර නෙමෙයි යට කරන්න තියෙන දේවල් ටිකක් හින්දා තමයි මම මේ දේ කරේ. ඊළඟට අපි මේකෙදි මේක ගෙවුවට පස්සේ line console වලට කියලා අර ටික දානවා. එතකොට මම මෙතන දානවා line console 0. මෙතන password එක cisco console මේ මෙතන දීලා තියෙන ටිකම ගන්න මේ විදියටම. මොකද නැත්තම් චෙක් කරන එක නම් මේකනේ ගන්න CON නේද? හරි. console හරි. ඒකයි. ඊළඟට login වෙන්න ඉස්සලා login synchronize කියන එක. login synchronize ඊළඟට මම මේකට login වෙනවා. හරි මේ කමාන්ඩ් මාරුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඒ කියන්නේ මේක උඩට දාලා පාස්වර්ඩ් එක අන්තිමට දාලා අපි අන්තිමට එන්න ඕනේ මේ login කියන එක. ඒ අතර මේ පාස්වර්ඩ් මේ අපි කරන දේවල් මාරුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට ඔන්න ඒක හරි. අපි ඊළඟට මේක telnet වලින් දැන් අපි බුඩ SSH ගැන කතා කරන්නේ. මෙතන SSH ගැන enable කරන විදිය නෑ. මොකද SSH enable කරන විදිය ටිකක් ලොකු පාඩමක්. ඒකට අපිට type key generation එකක් ඕනේ, domain name එකක් ඕනේ. ඉතින් ඒ ගැනත් වීඩියෝ මම කරලා තියෙනවා. ඊළඟට අපි මේක users ලා 5 දෙනෙකුට විතරක් access දෙනවා කියන්නේ අපි line VTY 04 කියන එක යනවා. ඒ කියන්නේ session 5කට මේකට දෙන්නේ. ඒකේ password එක cisco telnet මේවා හරියටම ගහන්න. මොකද case sensitive අනිවාර්යෙන් check කරන කෙනා මේවා හරියටම බලයි. එතකොට මම මෙතනින් අයින් වෙනවා. අයින් වෙලා line VTY 0 users ලා 4 දෙනෙකුට access දෙන්න password මම මෙතන දානවා cisco telnet කියලා. ආයෙත් පොඩ්ඩක් බලන්න cisco telnet. ඔව් cisco telnet. ඊට පස්සේ ඒක login. හරිද? ඔන්න අපේ ඒ වැඩ ටික ඉවරයි. ඊළඟට දැන් අලුතෙන් VLAN හදන්න ඕනේ නැහැ. දැන් මෙතන VLAN පහක් තියෙනවානේ. දැන් VLAN 1 කියන එකට තමයි අපි මේ IP address ටික දාන්නේ. එතකොට VLAN interface දැන් අපි router එකක් configure කරද්දී router එකට IP address දාද්දී අපි දාන්නේ interface එකට. දැන් switch එකක interface එකට නෙමෙයි අපි IP address දාන්නේ. අපි යොදා ගන්න IP ඔක්කොම static stick නම්. ඒ කියන්නේ අපි machine වලට ගිහලා අකින් එකින් එක IP address දාලා නම් හදන්නේ. අපි යන්නේ කෙලින්ම interface VLAN. ඒ කියන්නේ interface VLAN. ඒ අදාළ VLAN එකට තමයි අපි IP address එකයි default gateway එකයි අපි දාන්නේ. සාමාන්‍යයෙන් දැන් අපේ ඒකේ VLAN එක bridge ID එක වෙන්නේ 1.1 කියන එක. ඒ කියන්නේ අපි machine එකට දැම්මේ 1.1 කියන එකනේ. ඒකට ඒක default gateway එක වෙන්නේ ඒක. ඒතකොට IP address එක වෙන්නේ අපි switch එකට වෙනම IP address එකක් දෙනවා. ඒ VLAN range එකට අදාළව. ඒකයි සහ ඒකේ subnet mask එක IP address එක. අපි දැන් IP address එකකට subnet mask ඕනි. default gateway එකට subnet mask එකක් ඕනේ නැහැ. ඊට පස්සේ මේක no shutdown කරනවා. ඒ කියන්නේ VLAN එක කීයකට shutdown කරන්න එපා කියලා. ඊළඟට අපි මේ ටිකත් කරලිමු. හරිද? මම මෙතනට ගියා. exit වෙනවා. මෙතනින් මම යනවා interface VLAN 1 කියන එකට. ඒක by default එන එකට යන්න. අලුතෙන් අපි හදාන්නේ මේ IP address 192.168.1.2. මොකද අපි මෙතන bridge ID එකක් දෙන්නේ 22. හරි. එතකොට යම් කිසි විදියකින් පැකට් එකක් ආවොත් මේ මොකක් හරි මැෂින් එකක් හරි VLAN 1 කියන එක කෙනාව හම්බ වෙන්න. එයා පැකට් එක මෙයාට බාර දෙන්න කියලා කියනවා. ඒක තමයි IP default gateway එක වෙන්නේ. sorry මෙතනින් එළියට යන්න ඕනේ exit. මෙතන IP default gateway එක 192.168.1.1. ආයෙත් බලන්න. ඔව්. හරිද? ඊට පස්සේ මෙතන no shut එකක් දෙනවා.
no shutdown මම හිතන්නේ මේක ඕඩ් නෑ මොකද අලුතෙන් ෂට්ඩවුන් එකක් දෙන්න ඕනේ මම කලින් කිව්වා වගේ මේ ඉබේම අප් වෙනවා. ඒ කියන්නේ මේ ස්විච් එකෙන් ඉන්නේ මෙතන ඇත්තටම no shut එකක් දෙන්න එක අවශ්‍ය නැහැ මොකද by default කොහොමද මේක VLAN එක activate. මේක මම දන්නේ ඇයි මෙතන no shut එකක් දීලා තිබ්බේ කියලා අපිටත් දාන්න බෑනේ. හරි ඒක හරි ඊට පස්සේ මම එතනින් තව එකක් තියෙනවා දැන් අපි මේ ප්‍රැක්ටිකල් එකේ ඉන්ටර්ෆේස් එකක් ඇතුළට ගිහලා ඒ කියන්නේ පෝට් ඒ කියන්නේ data එළියට යවන data ඇතුළට ගන්න පෝට් එක ගිහලා ඒකේ duplex හරි වෙන එකක හරි අපිට පුළුවන් ස්පීඩ් අපිට ඕන විදිහට දාන්න. by default එන එක වෙනස් කරන්න. ඒකට අපිට මෙතනදී මේ ටිකට ගිහිල්ලා ඉන්ටර්ෆේස් අපි fast ethan 0/1 නේ. ඔව් 1 නේ. ඒක ඇතුළට ගියා. හරිද? ඒක ඇතුළට ගිහිල්ලා අපි දැන් යන්නේ ඒකේ අර duplex වලදී එයා අරන් තියෙන by default මේක ඒ කියන්නේ ස්පීඩ් එක වෙනස් කරන්න. ඊට කලින් අපි අර ෆන්ක් කරනවා වගේ ස්විච් පෝට් මෝඩ්. දැන් අපි ස්විච් පෝට් එකක් ගෙන ඉන්නේ. ඒතකොට ඒ ස්විච් පෝට් මෝඩ් එක ඇක්සස් කරගන්න ඕනේ. හරිද? එතකොට අපි ට්‍රංක් කරද්දී හරි වෙන මොකක් හරි ඒ කියන්නේ ස්විච් පෝට් සම්බන්ධයෙන් දෙයක් කරද්දී අපි මුලින්ම මේ ස්විච් පෝට් එක ඇක්සස් කරගන්න ඕනේ. එතකොට අපි ට්‍රංකින් කරන වෙලාවට සහ මේ ඩුප්ලෙක්ස් සෙටින්ග්ස් හරි බෑන්ඩ්විඩ්ත් එක වෙනස් කරන වෙලාවට අපි මුලින්ම ස්විච් පෝට් මෝඩ් එක ඇක්සස් කරගන්න ඕනේ. එතකොට මෙතන එනවා ස්විච් පෝට් මෝඩ් ඇක්සස්. හරිද? ඔන්න ඊට පස්සේ මම මෙතන අපි ඩුප්ලෙක්ස් ෆුල් නේ half ඩුප්ලෙක්ස් ගන්න නෙමෙයි ඩුප්ලෙක්ස් ෆුල්. ඊට පස්සේ මෙතන ස්පීඩ් එක අපි CI කියලා දානවා. හරිද? හරි. ඔන්න දැන් මේ ටික ඉවරයි. ඊට පස්සේ මම මෙතනින් exit වෙලා control C එක බලලා මෙතනටම ඇවිල්ලා මම මේකට right එකක් දෙනවා. හරිද? මම මේක ඔන්න save කරගත්තා. හරිද? මෙතනදී ඇත්තටම මේ ටික මෙහෙම බලාගෙන කරන්න මොකද මේක මේ ලොග් ඉන් එක්කන ලොග් වෙලා බලලා මේ ටික මේක කරා. එතකොට අපිට පුරවලා දාන්න තියෙන්නේ අර ටේබල් ටිකේ මේ දෙවෙනි කොටස තමයි. හරි? දෙවෙනි කොටස තමයි. පළවෙනි එක නම් අර ෆැමිලිය වෙන්න මොකක් හරි දීලා තියෙන්නේ. ඒක කොහොම ලකුණු දෙයිද කියන එක අපි දන්නේ නැහැ. එතකොට මෙන්න මේ ටික ඇත්තටම එතකොට ලියන්න ඕනිත් නැහැ අලුතෙන්. මේක මම නම් කියන්නේ PDF එක දානට වඩා මේ ඒ කියන්නේ මේ පළවෙනි එකේ මේ හරි ස්ටන් ටික පුරවලා මේ පැකට් ප්‍රේස් එක දාන්න. මොකද දෙන්නනේ කරන්න ඉන්නේ. මායි වරයිනේ කරන්නේ අපේ එක නම්. එතකොට හරි. ඔය නම් මේක අපි දැන් කරපු වැඩ ටික හරිද කියලා බලා ගන්න. කරපු වැඩ ටික හරිද කියලා බලා ගන්නත් එක්ක මේක අපුන් නෑ. නම් මෙතන මේකක් ගත්තේ නිකන් අර දාන්න ඕනිවට අපි මේක දැනට මම මෙහෙම වැඩක් කරනවා. මොකද අපි මේ PC එක සම්බන්ධ දෙයක් උන්නේ නෑනේ. මම මේක අයින් කරලා දානවා. අයින් කරලා දාලා නිකන් ලැප් එකක් විතරක් මේක අපි කරා කියලා පෙන්වන්න ලැප් එකක් අරගෙන කන්සෝල් එකකින් කනෙක්ට් කරලා දානවා. මොකක්ද ආවේ ලැප් එක නෙවෙයි ආවේ. මේක ලැප් එකක් අරන් මෙතනට දාලා කන්සෝල් එකකින් මේක කනෙක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ එතනට අර ඊතර්නෙට් මේකක් ගන්න නැතුව බෑ. කවන්න අපි PC එක මෙහෙම දාලා තියෙනවා. fast/1 එකයි මේකයි. හරි ඕන දැන් මේක ඇතුළට ගිහිල්ලා හරි මේ data switch එකේ ඉන්නේ. අපි මේකේද ගිහිල්ලා අපි show run එකක් ගහලා බලමු. show running config එකක් ගහලා මේ අපි duplex එක හැදුවා 100 වෙන්න. හරිද? ඒක ඒ කියන්නේ switch port ඒ කියන්නේ interface 1 එකේ ඔන්න අපි හදලා තියෙන switch port එක මේක ඊළඟට අපි දාපු secret ටික password ටික secret ටික මේ ටික ඇති මේ අපි VLAN 1 එකට දාපු default gateway එක මේක තියෙනවා. ඊළඟ මේ line console වලට ගහපු එක MD7 වලින් අපි secret එකක් දාලා තියෙනවා. sorry MD7 වලින් අපි secret එකක් නෙවෙයි password එකක් දැම්මේ. හරි? ඊළඟට මේ මෙතන මේ MD7 password encrypt කරලා තියෙනවා. ඊළඟට අපි යන් උඩටම යන්
අපි අර ටික බලන්න මේ MD5 වලින් අපි හදපු සීක්‍රට් එක මෙතන තියෙනවා. එතකොට අපි මෙතන පාස්වර්ඩ් එක මේ පාස්වර්ඩ් එකයි සීක්‍රට් එක දෙකම ඕනේ. පළවෙනි එකට සීක්‍රට් අනිත් ඔක්කොටම පාස්වර්ඩ්. පාස්වර්ඩ් තියෙන තැන MD7 වලින් ඉන්ක්‍රිප්ට් වෙලා ඇති. සීක්‍රට් එක MD5 වලින් ඉන්ක්‍රිප්ට් වෙලා ඇති. එතකොට ඉතින් ඔය ටික තමයි කරන් තියෙන්නේ. එතකොට මේ මැඩම් ආයේ මේක ලොග් වෙද්දි දැන් මැඩම් ඉස්සලාම වැටෙන්නේ යූසර් මේකට. එතකොට මැඩම්ට සිද්ධ වෙනවා අපි අර ගහපු පාස්වර්ඩ් ටික ගහලා එන්න. එතකොට ඒක මේ ටික ඇවිල්ලා මේ මෙතන චෙක් කරලා බලද්දි අපි කරලා තියෙන ටික මෙතන පෙනෙයි. ඒ අනුව ලකුණු දෙයි. ඉතින් ওই ටික තමයි කරන්න තියෙන්නේ. මහා ලොකු දෙයක් නෑ. මේ ඒ වුණාට දැන් මේක අර CCNA කරව CCNP කරපු අයට නම් මේක ඇත්තටම පොඩි මේ සිම්පල් ටෙස්ට් එකක් වුණාට මගෙන් ඉන්ටර්වියු එකකදී අහපු දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි VLAN ගැන ඇහුවා. by default VLAN කීයක් තියෙනවද කියන එක ඇහුවා. ඊළඟට login synchronize එකකින් කරන්නේ මොකක්ද කියන එක ඇහුවා. ඉතින් HCL එකේ ඉන්ටර්වියු එකකදී ඒවා අහනවා කියන්නේ ඇත්තටම මේවා මේ මෙතන ඉඳන්ම හරියටම පුරුදුලා ඉන්න. මොකද ඔයා CCNP නෙමෙයි එන්කෝ නෙමෙයි මොන මගුල කරලා තිබ්බත් මුලින්ම අහන්නේ ඒ කියන්නේ අපි හඳුනගන්න මුලින්ම අහන්නේ මෙන්න මේ ටික. ඇත්තට මගෙන් අහලා තිබේ VLAN ගැන STPP ගැන. ඒ කියන්නේ මට ඉන්ටර්වියු දෙකක් තිබ්බා. routing ගැන එක ඉන්ටර්වියු එකකදී ඇහුවා. ස්විචින් ගැන අහපු ඉන්ටර්වියු එකකදී හැමදේම ඒ කියන්නේ ස්විචින් වල කරපු CCNA වල කරපු හැමදේම වගේ අහලා තිබේ. ඉතින් කොච්චර ඉගෙන ගත්තද නැහැ මුල් ටික අමතකයි නා. ලොගින් මගෙන් අහලා තිබා ලොගින් සින්ක්‍රොනයිස් එක ගැන by default එන ටික ගැන අහලා තිබා. ඉන්ටර්ෆේස් රේන්ජ් එක ගැන අහලා තිබ්බා. ඉතින් VSS ගැන අහලා තිබ්බා. STP ගැන අහලා තිබ්බා. ඉතින් ඒ වගේ දේවල් තමයි ඉන්ටර්වියු වලදී අහන්නේ. එතකොට මම නම් කියන්නේ මේක ඇත්තටම දෙන්න කරන්න හින්දා පැකට් ට්‍රේස් ඇක්ටිවිටි එක කරන්න. මොකද නැත්තම් මේවා කරේ කොහොමද කියන එක අපි කියන්නේ මේවා ගැන ආයේ PDF වල ලියනවට වඩා මේ අර පුරවන්න තියෙන ටික මෙතන පුරවන්න තියෙන ටික දාලා PDF එකයි මේ පැකට් ට්‍රේස් එකයි දෙකම අප්ලෝඩ් කරන්න. එතකොට මේක සේව් කරද්දි ඔයාලගේ අර දෙන්නගේ නම දාලා මේවා කරන්න. එතකොට මෙතන ඕගොල්ලොන් කීයකට මේක අප් වෙන්නේ නැහැ. මොකද අපි මේ පැත්තේ කන්ෆිගරේෂන් එක කරේ නැති හින්දා. ඔයි නම් මේ පැත්තේ ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා මේකේ IP එක දාන්න 192.168.1. අපි මෙතන නිකමට දාමු 4 කියලා. ඊළඟට මෙතන සබ්නෙට් මාස්ක් එකයි මෙතන ඩිෆෝල්ට් ගේට්වේ එකට දාන්න 192.168.1.1. හරි බලමු මේක අප් වේද කියලා. අතර මේක අර මේක අප් වෙන්නේ නැහැ. මොකද මේක ප්‍රැක්ටිකල් එක දීලා තියෙන විදිහට මම කරේ එකේ වැරද්දක්ද කියලා දන්නෙත් නැහැ. කොහොමත් ඒක ඇත්තටම ඕනේ නැහැ. මොකද අපි ස්විච් එක ගැනනේ වහන්නේ. හරි එතකොට ඔය ටික තමයි කරලා බලන්න. මේ ඔයගොල්ලන්ගේ සමහරට මේක අප් වෙයි. අප්ුනේ නැතත් කමන්නේ. ඉතින් මේක කරන්නේ. එතකොට ඔන්න මෙතන අපි තුනම කරා. එතකොට මේක සේව් කරලා අදාළ විදිහට මේවා කරන්න. හරි thank you.